සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවට අපි සම්බන්ධ වෙන ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා ඇතුළුව අපේ මූලාසනයේ වාඩිලා ඉන්න සියලු සහෝදරයන්ගෙන් ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන ඔබ සම සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම චතුරාංග සඳහන් කළා වගේ අපි මේ රටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තියක් කොහොමද මේ ව්‍යසනයෙන් ගොඩ යන්නේ කියන ප්‍රතිපත්තියක් සකස් කළා. මම හිතන්නේ මෙතන ඉන්න සෑම කෙනෙකුටම අවබෝධයක් තියෙන නිසා මම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතනවා මේ ආර්ථිකයේ තියෙන විනාශකාරී තත්ත්වය පිළිබඳ දත්ත කාරණා ඉදිරිපත් කරන්නට. ඒතර මේන් ගොඩ යන ක්‍රමය මොකක්ද? මේ ගොඩ යන්නට ඕනේ අපි හැම කෙනෙක්ම කතා කරන්නේ ගොඩ යන ක්‍රමය. ඇත්තටම අපි මේ ගොඩ යන ක්‍රමය මීට අවුරුදු දෙකකට කලින් ප්‍රතිපත්තිය ඉදිරිපත් කළත් ඊටත් වසර දෙකකට විතර කලින් අපි ලංකාව පුරා ඇවිදලා ලෝකයේ අත්දැකීම් ලංකාවේ අත්දැකීම් එකට එකතු කරගෙන මේ ප්‍රතිපත්තිය හැදුවට එකට සමාජ වටිනාකමක් ලැබුණෙත් නැහැ ප්‍රමාණාත්මක විදියට මාධ්‍ය ආවරණයක් ලැබුණෙත් නැහැ සමාජයේ කතා බහට ලකුණෙත් නැහැ. දැන් ලංකාවේ ඇත්තටම දේශපාලනය ගත්තාම අර අපි කියන ඩෙමොක්‍රටික් ඩිබේට් කියන එක දේශපාලන සාකච්ඡාවන් කියන එක ගිලිහිලා ගිහිල්ලා ඊටාම සරල දේවල් තමයි සමාජයේ සාකච්ඡා වෙන්නේ. කෙසේ වෙතත් ඒක මේ විශේෂයෙන් මේ කොරෝනා මේ වසංගතයත් එක්ක සමාජයේ හැම කෙනෙක්ම අඩු වැඩි වශයෙන් කතා කරන්න ගත්තා. මේ ආර්ථිකය හදා ගන්න ඕන අපි ගොඩ වැටලා තියෙනවා මේකෙන් ගොඩ යන්නට ඕනයි කියන කතාව. ඒ කතන්දරයේදී විවිධ අදහස් ඉදිරිපත් කරද්දී මේ හැම කෝණයකින් ඉදිරිපත් කරන අදහස් අවසාන වශයෙන් කැටි කරලා ගත්තාම අපේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළේ ඉදිරිපත් කරලා තිබෙන වැඩ පිළිවෙල වල ලක්ෂණ තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක ගොඩක් කාල වේලාව යන දෙයක්. නමුත් මේක සාරාංශගත කරලා ගත්තොත් ඉදිරිපත් කරන්නට ඕනේ. ඊට කලින් අපි තේරුම් ගත්තොත් හොඳයි මේ තියෙන ක්‍රමයේ අර්බුදය මොකක්ද කියන එක ඉස්සෙල්ලාම. දැන් මේක අර්බුදයක් නැත්නම් අපිට වෙනස් කරගැනීමේ ඕන කමක් නැහැ. අපි නිරන්තරයෙන්ම කියනවා මේක ගැටලුකාරී ප්‍රශ්නකාරී මේ මට්ටමට රට ගෙනල්ලා තියෙන්නේ මේ ඇත්තටම දේශපාලඥයෝ විතරක්ම නෙමෙයි. මේ දේශපාලඥයන්ට මේක වේගෙන් මේ ව්‍යසනය කරා ගෙන යන්න ඉඩකඩ සලසලා දෙන්නේ මේ ආර්ථික ක්‍රමයේ පදනම. මේක දුවන ක්‍රමයේ වැරද්ද. මොකක්ද මේ වැරද්ද? සරලව ගත්තාම මේ මූලික පදනමම තමයි අපිට කියන්නේ maximize your own utility. ඔබගේ පුද්ගලික තෘප්තිය මැක්සිමයිස් කරන්නයි කියලා. ඒතර පුද්ගලික තෘප්තිය මැක්සිමයිස් කරන්න අපේ උපයෝගීතාවය උපරිම කරන්න කටයුතු කරනවා නම් සමස්ත සමාජයක් එක්ක බැඳලා තියෙන ගනුදෙනුවකදී විශේෂයෙන්ම ආර්ථික ගනුදෙනුවකදී මේක ඊටාම ගැටලුකාරී තත්ත්වයක්. ඒක තමයි මූලිකම පදනම. එන්නේ පදනමේ ඉඳලා ආර්ථිකය අපි අවසානයේදී කතා කරන්නේ මොනවද? මේ භාණ්ඩා සේවා නිෂ්පාදනය. අපේ රැකී ආරක්ෂා ආදායම මූල කටයුතු මේවා තමයි ආර්ථිකය ඇතුළේ තියෙන අංගෝපාංග ටික. මෙන්න මේ කටයුතු සිද්ධ වෙන ක්‍රමවේදයේ ඇතුළේ කවුද තීන්දුව తీරන ගන්නෙ? කොහොමද තීන්දුව తీරන ගන්නෙ? මෙන්න මේ ක්‍රමවේදයම සකස් කරලා දීලා තියෙනවා. මේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය දෙන්නෙකුට තුන් දෙනෙකුගේ අතට බලය පවරලා දීලා තියෙනවා. ආර්ථික ක්‍රියාවලියත් එහෙමයි, දේශපාලන ක්‍රියාවලියත් එහෙමයි. ඒ වගේම අතීතයට සාපේක්ෂව අපි මේ අතීතයේ විකාශන වෙච්ච ඉවොලුෂන් එක ගණන් අද බැලුවොත් එහෙම අපිට පේනවා භාණ්ඩා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා සරල එකක් නෙමෙයි අතීතයේ වගේ. අතීතයේ සමහරවිට අපිට අවශ්‍ය දේ ගේ දොර ඇතුලේ කරන්නට ඇති. දැන් එහෙම නෙමෙයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඇඟලුම් ශාස්ත්‍රය. ඇඟලුම් ශාස්ත්‍රය කොහොම මොකක් කරේ අපිට අඳුමක් මහලා එන එක. සමහර අවස්ථාවල ඉස්සර අපිට වෙච්ච කපුව කැඳුම් මොනවා හරි භාවිත කරලා ගෙදර දොරේ වෙන්න තියෙ වැඩේ කළේ. සියලුම අවශ්‍යතා ටික එක තැනක සිද්ධ වුණේ. දැන් කොහොමද සිද්ධ වෙන්නේ? දැන් ඊටාම සංකීර්ණයි. අපි දන්නේ නැහැ අමුද්‍රව්‍ය ටික කොහෙන් දෙන්නේ කියලා. ඒකේ සමහරවිට එක කෑල්ලක් කපන කෙනා අනිත් එක දන්නේ නැහැ. ඒ වගේම සමහර තැන්වල දැන් ඔය අපි කතා කරන වෙළඳ කලාපේ ඇඟලුම් මහන තැන්වල ඕගොල්ලෝ දන්නවා ඒ ශාස්ත්‍රවල ඉන්න අය ඩිසයින් එක පවා මේගොල්ලෝ දන්නේ නැහැ. ඒක එන්නේ කම්පියුටරෙන් ඔටෝමැටිකලි. ජපානයේ ජර්මනියේ ඉඳලා එක බටන් එකක් ඔබපුවම ඒ ඩිසයින් එකට අනුව තමයි මේ කැපෙන්නේ. එතකොට මම මේ කියන්න උත්සාහ කළේ නිෂ්පාදන ක්‍රියාවලිය ඊටාම සංකීර්ණ වෙලා තියෙනවා. හැබැයි මේ සංකීර්ණ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අවසානයේදී වටිනාකම් තමයි එකතු වෙන්නේ. අපි කිතුමු ඩෙනිමක් කමිසයක් අඳිනවා නිෂ්පාදනය කරන එකට වටිනාකම ඩොලර් 10යි කියමු. ඩොලර් 20යි කියමු. මෙන්න මේ ඩොලර් 20 නිෂ්පාදනය වෙනකොට මේ වටිනාකම එකතු වෙනවා. හැබැයි මේ තියෙන තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලිය ඇතුළතදී ඒකට දායක වෙන මම මේ කිව්ව සංකීර්ණ ක්‍රියාවලියේ ඉන්න මිනිස්සුන්ට සාධාරණ ප්‍රතිලාභයක් බෙදෙන්නේ නැති ක්‍රමයක් තියෙනවා. ඒ නිසාම තමයි අපි දැන් ලෝකේ දන්නවර ලුයි විතෝන් කියන බෑග්
ලක්ෂ ගණන්. එතන ඇඟලුම් කර්මාන්තයෙන් ගත්ත ඩොලර් 20 ඇඳුම ඒක හදන්න දායක වෙන කෙනාට ගන්න බැරි නම් ඒ ආර්ථික ක්‍රමයේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒක දෙන්නෙකුට තුන් දෙනෙකුට නම් ඒකේ වැඩි පංගුව ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ආර්ථික ක්‍රමය. ඒකට විවිධ නම් අපි ඔය යොදවලා තියෙනවා නියෝ ලිබරල් කියනවා, ධනේශ්වර ක්‍රමය විවිධාකාරයට කියනවා. අපි මේ නම් පැත්තකින් තියලා මේකේ අතුලාන්තය අරන් බලපුවම මේකේ සිද්ධ වෙන්නේ මේකයි. දෙන්නෙකුට තුන් දෙනෙකුට ලාභ උපරිම කරන්න මොනවාව ධනෙ ඒ ප්‍රතිලාභයේ තමුන්ගේ සාක්කුවේ දාගන්න එනවනම් ඒකේ සීමාවක් පැනවෙනවා. ඒක ගිහිල්ලා හිර වෙනවා. ඒව තමයි ආර්ථික අර්බුද බවට පෙරලා එන්නේ. ඒකට දායක වෙන අති බහුතරයකට 90%කට විතර ඒක අත්විඳින්න බෑ. තමුන් හදන භාණ්ඩේ ඇඳුම අඳින්න බෑ. තමුන් හදන හෑන්ඩ් බෑග් එක පාවිච්චි කරන්න බෑ. තමුන් හදන කෑම ගන්න බෑ. තමුන් හදන ඒරෝප්ලේන් එක යාන වාහනේ යන්න විදියක් නැහැ. දුක් නේ. එතකොට මෙන්න මේ ක්‍රමය අස්ථාවර ක්‍රමයක් බවට පත් වෙනවා. අන්ස්ටේබල් වෙනවා. ඒක තමයි මේ අර්බුදේ විටින් විට පවතින්නේ. ඒ වගේම මේක තුල විශාල අසමානතාවයන් වෙනවා. ඒ වගේම තමයි මේක තුල අනවශ්‍ය ගැටුම් නිර්මාණය වෙනවා. ඇයි මේක ඇතුලේ සාමූහිකව එකට එකතු වෙලා නෙමෙයි වැඩ කරන්නේ. ඒ තනි පුද්ගලයා බලන්නේ තමුන්ගේ උපරිම තෘප්තිය වැඩි කරගන්න. එනම් ව්‍යාපාරිකයා බලන්නේ එයාගේ පැත්තෙන් බලපුවම ලාභය වැඩි කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එයාට වැඩක් නෑ සේවකයා කොහොමද කියලා. සේවකයාගේ පැත්තෙන් උනත් මේ සේවක ගැටුම් පැන නගින්නත් මූලික පදනමක් තියෙන්නේ මෙතන. සේවකයාත් බලන්නේ එයා දන්නවා. මගේ ශ්‍රමයට සරලන වැටුපක් ලැබෙන්නේ නැහැ. මේ වැටුපෙන් මට ජීවත් වෙන්න බෑ. එතකොට එහෙනම් ශ්‍රමිකයා කාර්යක්ෂමව ශ්‍රමය දෙන්න උත්සාහ කරන්නේ තමුන් යන්තම් වැඩේ කරලා ෂේප් වෙලා එක හැංගිලා වැඩ නොකර ඉඳලා අදාළ වැටුප ගන්නද? මේ විදිහේ ගැටුම නිර්මාණය වෙනවා හැම කෙනාම. ඒකට අදාළ අමුද්‍රව්‍ය සපයන කෙනා පවා උත්සුක වෙන්නේ හැමතිස්සෙම තමුන්ට වැඩි මිලක් තමුන්ට ලාභයක් වෙන විදිහට අමුද්‍රව්‍ය ටික දෙන්න. පාරිභෝගිකයාගේ පැත්තනොත් එහෙමයි. අපි කේවල් කරන්නේ අපිත් උත්සාහ කරන්නේ අඩුම මිලක් දීලා හොඳම භාණ්ඩයක් වැඩිපුර ගන්න. මම මේ කිව්වේ මේ විදිහට අපි විශ්ලේෂණය කරලා බලපුවම මේකේ ප්‍රධාන පංගුකාරයෝ ප්ලේයර්ස්ලා හැම කෙනෙක්ම තනි අරමුණක් ඉෂ්ට කරගන්න යනකොට මේක ඇස්සේ ගැටුමක් නිර්මාණය වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ඒක අන්ස්ටැබිලිටි එක ඇති වෙනවා. අන්ස්ටේබල් ඉකොනොමික් එකක් බවට පත් වෙනවා. මේක තමයි අපි මේ කියන අර්බුදයේ මේක ක්‍රමය ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේ කොවිඩ් නිසා අලුතින් ආපු අර්බුදයක් නෙමෙයි. ඒ අර්බුදයේ හැමුවේ තමයි අපිට අද උගන්ලා තියෙන ඒ අර්බුදය තවත් තීව්‍ර කරන්න සම්බන්ධ වෙනවා දේශපාලඥයා. දේශපාලඥයා වංචාව දූෂණය කරන්න සිද්ධ වෙන්නේ මේ ක්‍රමය ඇතුලේ ලේසියෙන් හම්බ කරන්න පුළුවන් වෙනවා. ඒගොල්ලොත් මේ යාන්ත්‍රණයේ කොටස්කාරු බවට පත් වෙනවා. ඒක වළක්වන්න බැරි විදිහට. ඒ නිසා තමයි අද වෙනකොට ට්‍රිලියන දැන් 11 මේ ට්‍රිලියන 13ට දැන් ණය ප්‍රමාණය ගිහින් තියෙනවා. එච්චර විශාල ණය ප්‍රමාණයක් අරගෙනත් රටට වෙලා තියෙන තත්ත්වය අපේ තියෙන ආර්ථිකය ඉතාම දුප්පත් මට්ටමක තියෙන්නේ. ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය පැත්තෙන් ගත්තත් ඒක ජාතික ආදායම පැත්තෙන් ගත්තත් ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ළඟදී ලෝක බැංකුව ඉදිරිපත් කරපු වාර්තාවකින් පවා කියනවා අපේ අර තිබුණා upper middle income category එකකින් අපි දැන් පොඩ්ඩක් ආයෙ පල්ලෙහාට දාලා තියෙනවා lower middle income category එකට. මේවා සරල indicators දැන් මේ වලින් 100%ක්ම මනින්න බෑ ආර්ථිකය කොහෙද යන්නේ කියලා. නමුත් යම් ඉඟි පෙන්නනවා මේ අර්බුදය මතුවෙන තැන්. එතකොට මේ කොවිඩ් එක නිසා වෙච්ච වාසිය දැන් අපි ගොඩක් අවාසියනේ කතා කරන්නේ. කොවිඩ් වසංගතය නිසා මම හිතන අපිට වාසියක් සිද්ධ වුණා. මේ කරපු ආපු බොරුව ඉක්මනින් හෙළිදරව් කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ඒගොල්ලන්ගේ පැත්තෙන් උත්සාහයක නියැලෙනවා මේ කොවිඩ් එකට ඔක්කොම ගිනුම් බැර කරලා අපේ ආර්ථිකය කඩා වැටුනේ කොවිඩ් නිසා. ඒ නිසා මේක ගොඩගමු කියලා. අපි කවුරු සූදානම් වෙලා ඉන්නවනම් මේ අර කඩන් වැටිච්ච එක ගොඩ ගන්න ඇත්තට මේක ගොඩ අරන් වැඩක් නැහැ. මේ බකල් ගගහ යන ආර්ථිකයක්. ඒක ඇතුලේ විෂමතාවය ඇති කරන ආර්ථිකයක්. මේක ගොඩ අරන් මොකක්ද කරන්න ඕනේ? මේ ආර්ථිකය පවත්වාගෙන ආපු ක්‍රමේ මැරෙනවා නම් හොඳයි. හැබැයි ඒක ස්වභාවික මරණයකට යන්නේ නැහැ. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ ස්වභාවික මරණයකට යන්නේ නැති නිසා තමයි ඒගොල්ලෝ විවිධ උපක්‍රම භාවිත කරමින් මේ කොවිඩ් එකට මුවා වෙමින් නැවත වටයකින් අර තමුන්ගේ පරණ සලුපිලි ඇඳගෙන එතෙන්ට යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මොකක්ද කළ යුත්තේ විශේෂයෙන් මෙතෙන් දැන් මැතිවරණයකුත් හමුවේ මේ පණිවිඩය ගෙනියන්නත් ඕන. මේක පුළුල්ව කතා කිරීම ඇත්තටම ඊට වඩා ලොකු වේදිකාවක් අපිට හදා ගන්න ඕන. ඒත් එක්කම මැතිවරණ ඉදිරියේ මේ පණිවිඩය කියන්නත් ඕන. මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ සැබෑ ලෙසම මේකට විකල්ප වැඩපිළිවෙලක් ගෙනාවොත් විතරයි. මේ විකල්ප වැඩපිළිවෙල කියලා කියන්නේ මොකක්ද? අපේ සෑම ප්‍රතිපත්තියක්ම අපි කොටස් 10කට එක වෙන් කරගත්තා. ආර්ථිකයේ, කර්මාන්ත ශාස්ත්‍රයේ, අධ්‍යාපනයේ, සෞඛ්‍ය විශේෂයෙන් ගත්තාම සංචාරක කර්මාන්තයේ සෑම ශාස්ත්‍රයක්ම අපි ගත්තාම මූල්‍ය ශාස්ත්‍රයේ හැම ශාස්ත්‍රයක්ම ගත්තාම අපි මූලික මූලධර්ම ගණනාවක් මත තමයි අපේ ප්‍රතිපත්ති හැදුවේ. ඒව මොනවද? ඒව තමයි ප්‍රධානම මූලධර්මයේ මේ රටේ තියෙන සම්පත් ප්‍රශස්ත ලෙස ඔප්ටිමල් යුටිලයිසේෂන් එක. ප්‍රශස්ත පාවිච්චියකට යන්නට ඕනේ. මේ තියෙන ක්‍රමයේදී ප්‍රශස්ත විදියකට යන්නේ නැහැ. ඇයි හේතුව? අවස්ථාවාදීව තමුන්ට වැඩිපුර ගන්න පුළුවන් නම් ඒ සම්පත් නාස්ති වුණත් ඒගොල්ලන් එච්චර මේ කියන්නේ කනගාටු වෙන්නේ නැහැ. පරිසරය ගැන හිතන්නේ නැහැ. සමාජය ගැන ඒගොල්ලන්ට වැඩක් නැහැ. මොකද පුද්ගලිකත්වයනේ.
උඩට ගන්න ඕනි. ඒ නිසා සමාජයේ පරිසරයේ වැඩක් නැහැ. එහෙනම් අපේ සම්පත් උපයෝජනය අනිවාර්යයෙන්ම ප්‍රශස්තයි. ඒ ප්‍රශස්ත උපයෝජනයට හානි වෙන විදිහට අපේ ප්‍රතිපත්තිය හදලා නැහැ. ඒදි පරිසරය ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. මේ යන විදිහට පරිසරයට වටිනාකම් මේගොල්ලෝ නියම කරනවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි. සංස්කෘතියකට වටිනාකම් නියම කරනවා. අර කුරුණෑගල සංස්කෘතික මධ්‍යස්ථ ඒ කඩා බිඳ දාපු ස්ථානය පිළිබඳ අවසාන විග්‍රහය දෙගත්තාම එතනින් මුදලින් මනින්නයි යන්නේ. ඒ නිසා අපේ ක්‍රමවේදයේ ඇතුලේ අපි සම්පත් ප්‍රශස්ත උපයෝජනයකට භාජනය කරනවා. දෙක සෑම කෙනෙකුටම මේ ආර්ථික ක්‍රියාවලියට එන්න අපිට හැකියාව තියෙනවා. ඒක ලොකුද පොඩිද ගෙදර දොරද කර්මාන්ත ශාලාවද තනි පුද්ගලයෙක් විදිහටද කියලා නෑ. හැම කෙනෙකුටම ඒ ආර්ථික අවස්ථාව නිර්මාණය කරලා දෙනවා නම් ඒගොල්ලෝ දායක වෙනවා. මේකට ලෝකයේ විවිධ ආකෘති භාවිත කරනවා. අපි ඒ ආකෘති මේ මේවා කරන්න යන්නේ නැහැ. නමුත් අපිට එවැනි පාඩම් ගන්න ඉඩ තියෙනවා. දැන් ඉන්දියාව චීනය වගේ රටක් ගත්තාම ගම් මට්ටමේ ගෙවල් දොරවල් වල පවා තව සුළු පරිමාණ නිෂ්පාදන සිද්ධ වෙනවා. ඒවා සම්බන්ධ වෙලා තියෙනවා සංවිධිත රාජ්‍ය ආයතන හෝ කර්මාන්ත පද්ධතියකට. එතකොට ඒ ගෙදර ඉන්න කෙනා ඒ නිෂ්පාදනය ගැනවත් වෙන දේවල් ගැනවත් වර වෙන්නට ඕනේ නැහැ. එයාට තාක්ෂණය උපයෝගී කරන තොරතුරු ලැබෙනවා. මෙන්න මේ භාණ්ඩ වට නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලබා ගන්න මාර්ගය තියෙනවා. අවශ්‍ය මෙවලන් ටික උපකරණ ටික තියෙනවා. එතකොට වෙන වැඩක් කරන ගමන්ම ගෙදර දොරේ ඉඳගෙනත් වැඩ කරන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙනවා. එන්නේ අනුව තමයි අපේ මොඩල් එකත් ඇතුලේ අපි උත්සාහ කරනවා සෑම කෙනෙකුටම ආර්ථිකයකට වටිනාකම් එකතු කරන මොඩල් එකක් හදන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක දුවන්නේ. ඊළඟ එක තමයි මේ තුලට අපි ගෙනෙන්න ඕනේ තාක්ෂණය විසින් තමයි දැන් තාක්ෂණයට මේගොල්ලෝ ගොඩක් තාක්ෂණය කියලා කෑ ගැහුවට මේ තියෙන මොඩල් එක ඇතුළේ ඇත්තටම තාක්ෂණය ගේන්නේ නැහැ. ඇයි හේතුව? තාක්ෂණය ගෙනාවොත් තාක්ෂණය විසින් ඉදිරිපත් කරන කියන්නේ තොරතුරු බෙදා ගැනීම, ඒ වගේම කෙනෙකුට අවස්ථාවාදීව හැසිරෙන්න බෑ. ඒ වගේම පාරදෘශ්‍යභාවය රැකෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හරියටම තාක්ෂණය ගෙනින්නේ නැහැ. තාක්ෂණය ඒගොල්ලන්ට ඕන තැන තමයි තියන් ඉන්නේ. අපි ගේන්න ඕනේ තාක්ෂණය ඔක්කොටම තොරතුරු හරියට බෙදා ගන්න පුළුවන්. තාක්ෂණය හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තාම අපි දීවර කර්මාන්තය ගත්තොත් දීවර කර්මාන්තේ දීවරයට මසුන් නැල්ලීමට යන තාක්ෂණය විතරක් නෙමෙයි. ඒ වගේ මේ දීවර කර්මාන්තයේ අනුබද්ධිත අනිකුත් සියලුම ශේෂ්ත්‍ර අද වෙනකොට ලෝකයේ කොහෙද මාළු වෙළඳපොළ සකස් වෙලා තියෙන්නේ කියලා දැන් අපි දන්නවා. මේ කලාපේ අපේ කලාපේ තමයි විශේෂයෙන්ම බ්ලඩ් ෆිෂ් කියන කැටගරි එකට ඔය කෙලවල්ලා ඒ වගේ ඒවට ලොකු ඉල්ලුමක් ලෝකේ තියෙනවා. ඒක දැනට තායිලන්තයේ තමයි අත්පත් කරගෙන තියෙන්නේ. හැබැයි අපේ මසුන් මරන්නා ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. අපි අවුෙච් එක අල්ලගෙන ඉනවනේ. ඒ පිළිබඳ මඟ පෙන්වීමක් නැතුව මම මේ කියන්න උත්සාහ කරේ මෙන්න මේ ලෝකේ කොහොමද තියෙන්නේ? මත්ස්‍ය ගහණය කොහොමද එන්නේ? අදාළ තොරතුරු කොහොමද මේ පිළිබඳ තොරතුරු බෙදා හැර ගන්න ඕනේ, පොදුවේ භාවිත කරන්න ඕනේ. මෙන්න අපි කියන ඒක ඉංග්‍රීසියෙන් කියන ඉන්ෆර්මේෂන් asymmetry system එකක් දැනට තියෙන්නේ. තොරතුරු බෙදා හරා ගැනීම තාමත් අවිධිමත් විදිහකට තියෙන එක කොටසක් දන්නවා අනිත් කොටස දන්නේ නැහැ. කර්මාන්ත ශාලාවක් ගත්තත් එහෙමයි. සේවකයා දන්නේ නැහැ ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලන් අරගල කරන්නේ වෙන පැත්තකින්. අපි සියල්ලම දන්නවා නම් ඇත්තටම මොකද වෙන්නේ කියලා එකට එකතු වෙලයි යන්නට ඕනේ. ඒ වගේම තමයි අපේ මොඩල් එක ඇතුලේ ඉකොනොමික් ඉන්ටිග්‍රේෂන් මේ ආර්ථිකය එකට එකක් මත බැඳුණු ආර්ථිකයක් බවට පත් කරන්නේ. දැන් තියෙන්නේ ඩිස්ඉන්ටිග්‍රේටඩ් ඉකොනොමි එකක්. කැඩිලා බිඳිලා වෙන් වෙලා ගිය. ඒ නිසා තමයි තනින් ඒගොල්ලෝ උත්සාහ කරනවා කොහෙද අවස්ථාවක් පැන නගින්නේ ඒ අවස්ථාවෙන් සල්ලි හම්බ කරන්න. ඒ නිසා අපි ජීවිතේ හිතන්නේ නැති භාණ්ඩ වර්ග වෙළඳපොළට එන්න පුළුවන්. අන්එතිකල් දේවල් නේ. අපි ජීවිතේ අහලා තියෙනද අපි ප්‍රෞඩ ඉතිහාසයක් තියෙනවා තේ කර්මාන්තයේ. කසල තේ කියන එකක් අපි අතීතයේ අහලා තිබුණේ නැහැ නේ. ඒතර කසල තේ කොහොමද එන්නේ? කියන්නේ අපි හැම කෙනෙක්ම තේ බොන එකෙක්නේ. ඒතර තේ බොන මිනිහෙක් කසල තේ මාකට් එකට මුදා අරින්න මොන විදිහට යාගේ සමාජ වටිනාකම් ගිලිහෙන්නට ඕනද? යාගේ පුද්ගලයාගේ ප්‍රශ්නයක්ම නෙමෙයි මම මේ කිව්ව ක්‍රමිකව වෙළඳපොළ කඩා වැටීම මේ ක්‍රමයේ අර්බුදේ පෙන්눔 කරන සරල උදාහරණයක් තමයි කසල තේ වෙළඳපොළට එන්නේ. එතකොට ඒක එහෙම වෙන්නේ මෙන්න මේ ඩිස්ඉන්ටිග්‍රේෂන් එක නිසා. අපේ ආර්ථිකය ඇතුලේ අපි ඒක ඉන්ටිග්‍රේට් කරනවා එකකට එකක් බද්ධ කරනවා. උදාහරණයක් ගත්තාම දීවර කර්මාන්තයේ තනිවම නෙමෙයි දිව වෙන්නේ. මසුන් මැරීමේ සිට අපනයන වෙළඳපොළ දක්වා ඒ ජාලයේ සම්බන්ධ වෙන්නේ. කෘෂි කර්මාන්තයේ ගත්තත් එහෙමයි. ඒ වගේම විශේෂයෙන් අපි අමතක නොකළ යුතු කාරණයක් අපේ ප්‍රතිපත්ති වල ඇතුළත් කරලා තියෙනවා. ඒක තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තත් ක්ෂුද්‍ර කර්මාන්තත් කියන කාරණේ. මොකද අපිට ඉදිරියේදී ඒ විවිධ තැනකට යන්න පුළුවන් මේ විශේෂ බැර කර්මාන්තවලට. නමුත් මේ තියෙන තත්වයේ හැමුවේ සම්පත් ප්‍රමාණයත් එක්ක අපි ඒරෝප්ලේන් හදන්නත්, නැව් හදන්නත්, එහෙම නැත්නම් මේ විදිහේ රොකට් යවන්නත් ප්ලෑන් කරන්න පුළුවන්. හැබැයි ඒක යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ.
ඔය දියුණු රටවල් වල පවා පදනම තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ශුද්ධ කර්මාන්ත. අපේ ඇත්තටම බිඳ වැටලා තියෙන්නේ මෙන්න මේ ශාස්ත්‍රයේ. විශේෂයෙන් මේ කොරෝනා වසංගතයේ හමුවේ අපි කවුරුත් දන්නේ නැති ගෙවල් දොරල යන්තම් සුළු පරිමාණ නිෂ්පාදනය කරගෙන හිටපු අය ඇත්තට මේ කර්මාන්ත අතහැරලා ගිහිල්ලා ඇති. අපි දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පස්සෙන් හොයන්නේ නැහැ. අනිකුත් සුළු කර්මාන්තත් බදු කියන්නේ සේවකයාට පඩි ගෙවන්න බැරි නම් ඒගොල්ලෝ ඒක අතහැරලා ගිහිල්ලා ඇති. රජයත් සමහරට ඒක දන්නේ නැහැ. මේක ප්‍රතිවිපාකයේ එන්නේ මාස 6කින් අවුරුද්දකින්. එතකොට තමයි කලබල වෙලා බලනවා ජාතික නිෂ්පාදිතේ පහළ ගිහින් තියෙනවා. ආණ්ඩුවට බේරෙන්න විදියක් නැහැ. ආදායම නැතු වෙනවා. ඉතින් ඒගොල්ලෝ ගන්න උපක්‍රමය මොකද්ද? බදු ගහන එක. එහෙම නැත්නම් මුදල් අච්චු ගහන එක. ওই විදිහට කරලා ජාමෙ බේර ගැනීම මිසක් රට සමස්තයක් විදිහට හිතන්න ඒ සැලසුම් ඇති නැහැ. ඒ නිසාම තමයි අපි මෙන්න මේ එකකට එකක් බද්ධ වෙච්ච ආර්ථ ක්‍රමයකට යන්නේ. අපිට අමතක කරන්න බෑ ශුද්‍ර පරිමාණයේ විශේෂ අවධානයක් අපේ ප්‍රතිපත්තිය ඇතුලේ අපි යොමු කරලා තියෙනවා කොහොමද ඒගොල්ලන්ව ගොඩ ගන්න කියලා. ඒ වගේම මූල ශාස්ත්‍රය අපි ගත්තාම දැනට මූල ශාස්ත්‍රයේ භාවිත වෙන්නේ හුදෙක්ම ඕගොල්ලෝ දන්නවා ව්‍යාපාර ශාස්ත්‍රයේ හෝ යම් ආයතන වල වැඩ කරනවා නම් බැංකු හා මූල ශාස්ත්‍රයේ භාවිත වෙන්නේ විශේෂයෙන් මේ ණය දෙන්න විතරයි. ණය දුන්නු පමණින් ආර්ථිකය උඩ දුවන්නේ නැහැ. ඒ ආර්ථිකයේ භාණ්ඩා සේවා නිෂ්පාදනය කරන සැලසුම් වැඩපිළිවෙල ටික තියෙන්න ඕනේ. ඒ නිසා අපේ බැංකු එක තරඟට මහ බැංකුවෙන් හෝ මහ ජනතාවගෙන් අඩු පොලියට ණයට ගන්නවා. අපි බැංකුවේ දාන සල්ලි ඩිපොසිට් කියලා කියන්නේ අපි ඇත්තටම අපි ණයට දෙන්නේ. අපෙන් අඩුවට ණයට අරන් ආපස්සට ණයට දෙනවා. ඒතර මේ මූල්‍ය පද්ධතියත් නැවත සකස් වෙන්න ඕනේ. අපිට දරන්න බැරි මේ ලංකා ආර්ථිකයේ භාණ්ඩා සේවා නිෂ්පාදන කෘෂි කර්මාන්තය කර්මාන්ත ශාස්ත්‍රයට අදාළ ඒකට ගැළපෙන මූල ශාස්ත්‍රයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ගැටනේ හැමතිස්සෙම වෙනවා. ඒ ගැටනේ අවසාන ප්‍රතිඵලයේ විදිහට තමයි අතිරික්ත මුදල් වෙන වෙන තැන්වල ආයෝජනය කරන ක්ෂුද්‍ර මූල්‍ය නායක ක්‍රම වලට පවා යන්නේ ලේසියෙන් මිනිස්සු රවටලා මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේක තාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් අපි යෝජනා කරන සමහර අවස්ථාවල ඉදිරියේදී මේ තාක්ෂණය උපයෝගී කරගෙන අපිට ප්‍රශ්නයක් අහන්න බැරිද? මේ තියෙන ඔක්කොම බැංකු ඕනද මිනිසුන්ගේ මුදල් නඩත්තු කරන්න? මහ බැංකුව හරහා මේ තාක්ෂණය හරහා අපිට වැටුප ලැබෙනකොට අපේ ආදායම ලැබෙනකොට මහ බැංකුවේ විවෘත කරන එක ගිණුමක් හරහා අපේ සියලු මුදල් පරිහරණය කරන්න බැරිද? කෑෂ් මට්ටමකට අපිට ගෙනෙන්න බැරිද? හිතන්නට පුළුවන් එවැනි තත්ත්වයක්. ඒතකොට බැංකුව වලට මොකද වෙන්නේ? බැංකුව වහලා දාන්න කියලා නෙමෙයි අපි කියන්නේ. මේක නැවත රීජුවනලයිස් මේක රීօර්ගනයිස් කරන්නට ඕනේ. මේ විදිහට තියනවට වඩා ඒ බැංකුව වලට කර හැකි කාර්යයක් තියෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් දෙන්න නේද? ඒ පැත්ත වැඩි දියුණු කරන්න ඒ වගේ බැංකුව වලට කරන්න පුළුවන් වෙනත් කාරණා තියෙනවා. අද ඒ කාරණා හොයන්න යන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ පුද්ගලික දැනුමෙන් තනි මට්ටමින් තමුන්ගේ ලාභය හොයනවා නම් අනිත් ඒවා ගැන හොයන්න යන්නේ නැහැ. ඒ නිසායි අපේ සැලැස්ම ඇතුලේ සංවිධිත පොදු සැලැස්මක් තියෙන්නේ. ඒ සැලැස්ම ඇතුලේ ඒගොල්ලන්ට පේනවා අපේ කාර්යභාරය මේ මුදල් එහාට මෙහාට කර ඉන්නවට වඩා බැංකුවට මීට වඩා දෙයක් කරන්න පුළුවන් ආර්ථිකය උඩට ගන්න පුළුවන් අපේ ලාභයත් ඉහළට යනවා. ඒ වගේම අපේ තව ප්‍රධාන මූල ධර්මයක් තියෙනවා. ඒක තමයි මේ කටයුත්ත අපි මේ කියන ලස්සන වචන වලින් කීවට සාර්ථක වෙන්නේ නැහැ. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ විදිහට බෙදලා ගියේ නැත්තම්. ඕක තමයි ඊළඟ ගැටලුව මේ ආර්ථික ක්‍රමයේ ඇස්සේ තියෙන්නේ. ඒක කොහොමද කරන්නේ? ටිකක් සංකීර්ණ වැඩක්. හැබැයි අපි ලස්සනට ටික ඉදිරිපත් කරලා තියෙනවා මේක බෙදාගත යුතු ආකාරය. එහෙම නැතුව හරියටම ප්‍රතිපත්තිය මෙහෙම කියන්නේ මෙයාට මෙච්චරයි මෙයාට මෙච්චරයි මෙයාට මෙච්චරයි කියන එක නෙමෙයි කියන්නේ. මේ ප්‍රතිලාභ ජනනය වෙනවා නම් උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රශස්ත සම්පත් උපයෝජනයකින් අපි දන්නවා රටේ භාණ්ඩ නිෂ්පාදනය අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඵලදාව ඉහළ යනවා. දැන් හොඳ උදාහරණයක් අරන් බැලුවොත් පහුගිය අවුරුදු 20ෙම රටේ ප්‍රධාන තේ පොල් රබර් වී කියන වගාවන්ගේ ඵලදාව වැඩි වෙලා නැහැ. වටිනාකම චුට්ටක් වැඩිලා තියෙන වෙළඳපොලේ මිල ඉහළ ගිය නිසා ඵලදාව වැඩි වෙලා නැහැ. එකම තැන කැරකි තියෙන එකම ඉඩම් ප්‍රමාණය. ඒ හේතුව එක ආකාරයක මේ ඝට්ටනය. ඒතර අපි මේ කියන ගැටලු ටික අයින් කරගත්තාම අපේ ආකෘතිය ඇතුලේ අපේ ප්‍රතිපත්තිය ඇතුලේ තියෙන්නේ ඵලදාව අනිවාර්යයෙන් වැඩි වෙනවා. ඒ වැඩි වෙනකොට තමයි ජාතික නිෂ්පාදනය වැඩි වෙන්නේ. ඒ වැඩි වෙනකොට තමයි විදේශ වෙළඳ පංගුව වැඩි වෙන්නේ. මේ වෙනකොට අපේ විදේශ වෙළඳ පංගුව ඉතාමත් කනකාටුදායක ලෙස එන්න අඩු වෙලා දැන් ලෝකයේත් එක්ක කතා කරන එකක් නේ අපි කතා කරන්නේ නේද? ග්ලෝබල් ඉකොනොමි එක. ග්ලෝබල් ඉකොනොමි එකක වෙන්නට ඕනේ අපි තනියම නිෂ්පාදනය කරගෙන අපි කනවා බොනවට වඩා අපි වැඩිපුර නිෂ්පාදනය කරලා ඒක ලෝකයේත් එක්ක බෙදා හදා ගනිමින් අපිට අවශ්‍ය දේ පිටරටින් ගෙන්නා ගනිමින් මේ තුලනේ පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි මේ වැඩි වෙන්න ඕනේ. ඒ නිසා ලෝක වෙළඳ පංගුව වැඩි වෙන්න ඕන රටක් දියුණු වෙන්න ඕන. අපි දියුණුවයි කියලා කියන හැම රටකම ලෝක ආර්ථික පංගුව වැඩි. අපේ ලෝක ආර්ථික පංගුව අඩුයි. මේ සෑම දර්ශකයක්ම අරන් බලපුවාම අපිට ඕනවටත් වඩා උදාහරණ තියෙනවා අපි කොහෙටද ගමන් කරන්නේ කියන කාරණේ. ඉතින් මෙන්න මේ තත්ත්වයන් සැලකිලි භාජනය කළොත් අපේ ඵලදාව වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩිකොට ඒ ප්‍රතිලාභය කොහොමද සාධාරණ ලෙස මහ ජනතාව අතර බෙදාගන්නේ? එන්නේ එහෙම මහ ජනතාව අතර සාධාරණ විදිහට බෙදා ගන්නවා නම් විතරම තමයි අර ගැටුම අවම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි කියන ආකෘතිය ඇතුලේ
අපේ උදාහරණයක් විදිහට ගත්තාම ආයතන විදි තියෙනවා ක්‍රම. දැන් භාණ්ඩාර සේවා නිෂ්පාදනය කරන්න ගත්තාම ඊටම සුළු පරිමාණයෙන් ගෙදර දොරේ ඉඳලා කරන්න පුළුවන් ඒවා තියෙනවා. සමූපකාර මට්ටමින් වෙන්න පුළුවන්, ජාතික මට්ටමින් වෙන්න පුළුවන්, විශාල සමාගම් මට්ටමින් වෙන්න පුළුවන්. එහෙම විකාශනය වෙලා එනකොට අපි යෝජනා කරන්නේ මෙන්න මේ සංකීර්ණතාවයේ වැඩි වෙන හැම තැනකම සංකීර්ණතාවයේ වැඩි වෙන හැම තැනකම සංකීර්ණතාවය අඩු නම් තනියම කරාට ප්‍රශ්නයක් නැහැ. සංකීර්ණතාවයේ වැඩි වෙන හැම තැනකදීම සාමූහික තීන්දුව ගන්න විදියකට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතෙන්දී අයිතිකරු විතරක් නෙමෙයි තීන්දුව ගන්නේ සේවකයා, පාරිභෝගිකයා, අමුද්‍රව්‍ය සපයන්නාත් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීන්දුව తీරන ගන්න තැනට ඉන්නවා. ඒ සඳහා අපි යෝජනා කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී විශේෂිත සමාගම් වර්ග යෝජනා කරලා තියෙනවා. එහෙම වුණොත් විතරයි මේ ගැටුම අවලන්නේ. මොකද අපි දැන් මේ කොවිඩ් වසංගතේම ගන්නකො. දැන් කොවිඩ් වලදී පළවෙනිම දේ වුණේ මොකක්ද? සේවකයන් දොට්ට දාන එක. ව්‍යාපාරිකයාගේ පැත්තෙන්, අයිතිකාරයාගේ පැත්තෙන් මේ මොඩල් එක ඇතුලේ ඒක හරිනේ. නැත්තම් එයා පාඩු ලබන්න එපා, කම්පැනි වහන්න එපා. හැබැයි අපි කියන ආකෘතිය සමාගමක් නම් තිබුණේ. මොකද දැන් තියෙන ආකෘතිය ඇතුලේ ඔක්කොම බයයි. සේවකයා බලන්න මට ජොබ් එක නැති වෙයිද? එතකොට යා කම්කරු උසාවියට ගිහිල්ලා හරි ජොබ් එක රැක ගන්න විදියක් බලන්නේ. අපි කියන ආකෘතියේදී කොවිඩ් වසංගතය ආපුවම එයා කම්කරු උසාවිය යන්නක්වත් අයිතිකාරය සේවකයා අයින් කරන්නක්වත් නෙමෙයි කතා කරන්නේ. ටක් ගාලා බෝඩ් එක එකතු වෙලා කතා කරන්නේ. මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මොකක්ද කරන්නේ? එහෙනම් අපිට මේකට තාක්ෂණය උපයෝගී කරගන්න පුළුවන්ද? නැත්නම් අපිට පොඩ්ඩක් පස්සට ස්ටෙප් බෑක් කරන්න පුළුවන්ද? වෙන අවස්ථාවලට යන්න පුළුවන්ද කියන ඩිසිෂන් එක ගන්නේ මේ කට්ටිය එකතු වෙලා. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ එවැනි ආකෘතියක් යටතේ. සමහරලාදී මේ අපි කියන ආකෘතිය මේ තියෙන දැන් වර්තමානයේ අනුගමනය කරන මොඩල් එක ඇතුලේ තේරුම් ගන්න බෑ. එහෙම කොහොමද වෙන්නේ? මිනිස්සු එහෙම වැඩ කටයුතු කරන්නේ නැති වෙයි කියලා. කරන්නේ නැහැ තමයි. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි කියන ආකාරයේ ආකෘතියක් හැදුවොත්. ඒක ඇතුලේ විශ්වාසය ගොඩ නැගෙනවා. ට්‍රාන්ස්පේරන්සි පාරදෘශ්‍යභාවය ගොඩ නැගෙනවා. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙන රට සමාජය ගොඩ නගන්න. ඉතින් ජාතික මම ඇත්තටම නියෝජනය කරන ජාතික විද්වත් සංවිධානයේ තනි සංවිධානයක් විදියට දැන් අපි දේශපාලන ව්‍යාපාරයේ ඇතුලේ ජාතික ජන බලවේගයේ දැන් අපිට පුළුවන්කම තියෙන මෙතෙන්දී අපි උත්සාහ කරනවා ජාතික ජන බලවේගයේ උපරිමයක් ජනතා ජාතික ජන බලවේගයේ උපරිමයක් පාර්ලිමේන්තු නියෝජනයේට ගෙන යන්න මේ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවේ ඇතුලේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ එළියෙත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසානයේදී මෙවැනි අර්ථක්‍රමයක් අපි දැන් අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් අපේ මූලික දැන් ඇත්තටම පරමාර්ථය තමයි එවැනි අර්ථක්‍රමයක් හදාගත්තොත් අපි කියන මේ සංවර්ධිත මට්ටමකට මිනිහාට අර අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට ආර්ථිකය රට ගෙනියන්න පුළුවන්. අපි පළමු අවුරුදු 5 ඇතුළතදී අනිවාර්යයෙන්ම ළඟා කරගන්නවා මිනිස්සුන්ගේ මූල්‍ය නිදහස කියන එක. financial freedom. ඒ මූල්‍ය නිදහස අත්පත් කර දෙන්න සමත් වෙනවා අපේ ආර්ථිකය. සරලවම ගත්තොත් මේ මූල්‍ය නිදහසෙන් කියන්නේ මිනිහෙකුට තමුන්ගේ මූලිකම දේවල් කරගන්න. තමුන්ගේ ආහාරය, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, වාසස්ථානයේ සඳහා අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය තියෙන්න ඕනේ. එහෙම නැති වුණාම අපි දීන වහල් යටත් මිනිහෙක් බවට පත් කරන්න පුළුවන්. අද මිනිස්සු අර රුපියල් 5000 ගන්න තාම හොඳට පෙනෙන මිනිස්සු අය මෙච්චර යටත් වෙන්නේ. එයාලගේ අර මූල්‍ය නිදහස අහිමි කරලා තියෙන්නේ මේ ආර්ථිකය විසින් ඒක අහිමි කරලා තියෙන්නේ. කවදාකවත් මිනිහෙක් කාගාවට තව කෙනෙක් ගාවට ගිහිල්ලා ඉල්ලන්නේ නැහැ මට ආධාරයක් කරපන් මට තට්ටු 10 මාලිගාවක් හදාගන්න කියලා. මට ආධාරයක් කරන්න මට ලැම්බෝගිනියක් ගන්නයි කියලා. කවුරුත් හිඟා කන්න යන්නේ නැහැ. මිනිහෙක් ඉල්ලන්නේ මට ජීවත් වෙන්න විදියක් නැහැ. බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. කන්න බොන්න විදියක් නැහැ. දරුවා පාසලට යවා ගන්න බැරි වුණා. ඇයි ඒතේ මිනිහගේ මනුෂ්‍යත්වයේ පල්ලහැට ඇද දාන්නේ අන්න අර මූලික කඩීම කඩපුවාම මූල්‍ය නිදහස නැති කරපුවාම. එහෙනම් අපේ වැඩපිළිවෙලේ පළවෙනිම අංගය තමයි පළවෙනි පියවර අපි ජයග්‍රහණය ලබා ගන්නට ඕනේ මෙන්න මේ මූල්‍ය නිදහස ඇති කරන මිනිස්සු කොටසක් හදන්න. එතකොට තමයි මේ මිනිස්සු අදීන මිනිස්සු වෙන්නේ. ස්වාධීනව තීන්දුව తీරන ගන්න වෙන්නේ. අද ඒගොල්ලන්ට ස්වාධීනව තීන්දුව తీරන ගන්න බෑ. ඉහළ පුද්ගලයා පවා යටත් වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේකෙන් ගොඩ ගැනීම ලේසු පාසු කාර්යයක් නෙමෙයි. අපි සෑම එකට එකතු වුණොත් විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. අපිට තනියම මේක කරන්න බෑ. අපිට කරන්න පුළුවන් දේ මේක පැහැදිලි කරලා දීම, කතා බහ කිරීම, සාකච්ඡාවකට ගැනීම. ඒ සඳහා තමයි අපි ජාතික ජන බලවේගය හරහා පෙළ ගැහුනේ. මේ අවශ්‍යතාවය මිනිස්සු තේරුම් ගත්තොත් දැනට තියෙන ප්‍රශ්නේ තමයි තේරුම් ගන්න උත්සාහ කළත් හැකියාව තිබුණත් මාධ්‍යයන් ගා විවිධ තත්වයන්ගෙන් මේක සම්පූර්ණයෙන්
වහලා දානවා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම අහු වෙනවා. ඒ කියන්නේ අපි ඩිසීව් වෙනවා, රැවටීමට ලක් වෙනවා. ඉතින් මෙතනින් මුදවා ගත්තොත් මහ ජනතාවට ඕනකම ලැබුණොත් ඇත්තටම අපි මෙහෙම දඟලලා කෑ ගහලා මේක කියන්නට ඕනේ නැහැ. මහ ජනතාව එනවා අපිට කලින් පොලිමේ වරෙල්ලා මේක කරන්න කියන තැනට. දැන් අපිව ඇදගෙන යන තත්ත්වෙට එනවා. දැන් අපි උත්සාහ කරන්නේ මේක මේ තත්ත්වය පැහැදිලි කරලා දෙන්න. ඒකට අවශ්‍ය කරන එක ප්ලැට්ෆෝම් එකක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ. එහෙනම් මම හිතනවා අපි හැම කෙනෙකුටම විශේෂ කාර්යභාරයක් තියෙනවා මේ අවස්ථාවේදී මේ තත්ත්වයේ තේරුම් අරගෙන අපි මොන කණ්ඩායමද නියෝජනය කරන්නේ. ඒ වගේම අපි මේ කියන කතාව ඇත්තද නැත්තද කියන එක ඕගොල්ලන්ට තාක්ෂේරුවකට කරන්න පුළුවන්. එහෙම කරලා ඒ කතාව ඇත්තනම් සාපේක්ෂව මේ ඉන්න කණ්ඩායම් අතර ගත්තාම ජාතික ජනබලවේගයේ වැඩිම නියෝජන ප්‍රමාණයක් මාලිමාවෙන් පාර්ලිමේන්තුවට යැවීම මම හිතනවා මේ අපි කියන ගමනේ මූලික ආරම්භයක් අපිට යොදා ගන්න පුළුවන් වෙයි කියලා. If I just brief in nutshell what I just explained in Sinhala just for the benefit of English listeners, I would like to say like this. All of the time, over time, we have been talking and criticizing the present issue and the system. And we have been showing all the numbers, indicators, how bad or how bad our economy is in terms of production, in terms of per capita debt and all those things. So at the end of the day, so each of us, everyone is struggling to live. We say that that is a problem of this present economic mechanism. What is this problem? This problem is nothing but mainly the structural problem. The structure on which the economy is built on is to maximize your own utility. So whenever you try to maximize your own utility, always conflicts of interest is there. So you can't think of integration. Always that would lead to disintegration. Then you cannot bring about the productivity in the economy. Conflicts are there. And the benefits are not shared, not equally, fairly. So that is a problem. That creates enormous gap between rich and poor, leading to lots of imbalances in the economy. So this is inherent. These characteristics are inherent to this particular system. So therefore, we should not think of rebuilding or regaining the economic system that we had just before COVID. Because many tries to talk about existing economy and rebuild that economy after COVID. Post-COVID economy shouldn't be what we were having in the past. It should be totally a different one. That is what we propose. Of course, we strongly believe, it is not simple belief, it is a justifiable belief with facts and other justification and how we could develop an alternative economy. Our proposal are to develop an alternative economy. This alternative economy is based on basic principles which basically uphold the justice, humanity, fair distribution of wealth, and optimal utilization of resources, and together as a cross-cutting activity technology. If such a system can be implemented, of course, economy can be improved. So that is our main target. In order to do these kind of things, of course, so there should be a force who is ready to do that and must be capable of doing this thing. You can look at the force behind us. That is why we are here. Force behind us, we don't have any connection. We are not inclined to this corrupt regime. If you look at, in the name of intellectuals also, if you look at the other groups, so intellectuals take part in these dirty game for personal benefits. But in our case, we do not have such connection to this corrupt mechanism or corrupt network. If we have such connection, of course, we wouldn't be able to do this thing. We would be really bored by this particular network. So that is very essential for us. That is why we carefully develop our NPP in our opponents, those who are in the corrupt, know very well that so we are going to be an obstacle for their corrupt business, the stealing business. That is why they take lots of measures of throwing out us from this particular game. Either first they try to buy us or otherwise they try to eliminate us. So it's all right in a way. That is a good indication that we are on the right path.
we strongly believe that we are on the right path if we collect together, work together for a common purpose instead of simply disregarding the personal benefits and the maximization of own utility, and think of the public interest, public finance and common good. Then of course we would be able to achieve a society, better society. What is a better society? Society in which everyone can live in peace and harmony and with financial freedom and with a dignified life. Thank you very much for listening. Please join hands with NPP. Thank you very much.